නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහැවත් පින්වත්නි. අද දවසේත් අපි සූදානම් වන්නේ නෙන පහන උතුම් පිළිසඳරත් එක්ක උතුම් දහම් කරුණු සාකච්ඡා කරලා අපි ජීවිතේට උතුම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පිහිට ලබා ගන්න අයුරු සාකච්ඡා කරන්නට බුදු කෙනෙකුගේ ධර්මය අපට මුණ ගැසීම නිසා සැලසෙන යහපත මෙතකයි කියන්න බෑ. ඉතින් ඒ යහපත සලස ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කිරීම බොහෝ උපකාරයි. ඒ ධර්මයේ සාකච්ඡා කිරීම බොහෝ උපකාරයි. එවිට අපේ ගැටලු තියෙනවා නම් ඒ ගැටලු ගොඩාක් निराකරණය වෙනවා. අපිට සැක ඇති තැන් තියෙනවා නම් ඒ සැක දුර වෙනවා. ඉතින් අද දවසේත් මේ උතුම් සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්නට දායකත්වයෙන් එක් කරන්නේ 2022 ජූලි මාස 20 වන දින අද දින පළමු උපන්දිනයේ දෙන ලොහාස් ග්‍රැම්බියල් වික්‍රමාරච්චි මුණුබුරාට තෙරුවනි ආශිර්වාදය සැලසෙත්වා කියලා සෙත් ප්‍රාර්ථනා කරන්නට ප්‍රංශයේ ලාබුජේ නගරයේ පදිංචි පින්වත් චිත්‍රා කොඩිතුවක්කු ආච්චි ඒ වගේම රත්නසිරි කොඩිතුවක්කු සීයා සහ රචිත කොඩිතුවක්කු මාමා විසින්. ඉතින් මේ පින්වත් පිරිසගේ දායකත්වයෙන් තමයි අද දවසේදී මේ උතුම් ධර්ම සාකච්ඡාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන්නට අවස්ථාව උදා වෙන්නේ. ඉතින් මේ පින්වත් පිරිසටත් ඒ පළවෙනි උපන්දිනය දෙන ඒ ලොහාස් පුතාටත් අපි මුලින්ම මෙත් සිතින් යුක්තව සෙත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්වත්නි, අපි දැන් මේ උතුම් සදහම් පිළිසඳර ආරම්භ කරමු. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන, ඒ ධර්මයට කැමැති හැමදිනම ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට නිවන් මාර්ගයේ හැසිරෙන්නට හරිම කැමැති. භාවනා කරන්න හරිම කැමැති. ඒ වගේම මාර්ගඵල අවබෝධයක් කරගන්න හරිම කැමැති. ඒ වගේම තමයි අනිත් අයට මේ දේවල් කියලා දෙන්නට හරිම කැමැති. සාකච්ඡා කරන්නවත් හරිම කැමැති. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට ඒ සමත විදර්ශනා භාවනාවන් පුරුදු නොකළොත්, ඒ භාවනාවන් පුරුදු කරද්දිත් ඒ සඳහා අවශ්‍ය පරිසරය අපි සකස් කරගත්තේ නැත්නම් අපිට විවිධ බලපෑම් ඇවිල්ලා අපිව ධර්ම මාර්ගයෙන් බැහැරට ඇදලා දාන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම සමහරක් අයට මේ ධර්මයේ හැසිරෙන එක එපාම වෙලා යන්න පුළුවන්. අපි දන්නේ නැහැ අපි පෙර ජීවිතවල කරපු යහපත් කර්ම අයහපත් කර්ම හරියට මොනවද කියලා. සමහරක් අය ධර්මයට ගරහලා තියෙන පුළුවන්. සමහරක් අය ධර්මයේ හැසිරෙන අයට භාවනා කරන අයට බාධා කරලා තියෙන පුළුවන්. සමහරක් අය තමන් කැමති දේවල් වලට ඕනුවට වඩා බැඳිලා රාගය වැඩි කරගෙන, ද්වේෂය වැඩි කරගෙන ඉඳලා ඇවිල්ලා ඉන්න පුළුවන්. උසස් කුලවල ගොඩාක් කල් ඉපදලා ඉඳලා මනුස්ස ලෝකේ දැන් ඉපදලා ඉන්න පුළුවන්. නමුත් භාගතුන් වහන්සේගේ ධර්මය තුළින් මේ හැම දිනාටම පිහිටක් ගන්න පුළුවන්. බැරි නෑ. හැබැයි ඒ සඳහා හොඳට ධර්මාවබෝධයේ පිණිස අවශ්‍ය විදිහට හිත මෝරව ගන්නට ඕනේ. එහෙමුනේ නැත්තම් නොමේරු සිතෙන් අනුතරක් වෙන්න පුළුවන්. අනුතරක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. අද දවසේ නොමේරු සිතක අනුතර ධර්මාවබෝධය සඳහා සිතක් මෝරවගන්නේ කොහොමද කියලා අපි කතා කරන්න කල්පනා කළා. පින්වත් ස්වාමීන් වහන්සේලා අපගේ ආරාධනාවෙන් මෙම දහම් මණ්ඩපයට වැඩම කොට වදාලා ධර්මයේ සාකච්ඡා කරන්නට අද දවසේත් වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා ආදරයෙන් ගෞරවයෙන් යුක්ත වන්දනාමාන කරලා පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නම බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ, ස්වාමීන් වහන්සේලාත් මමත් මේ ධර්මය අහන පින්වත් හැමදිනම හරිම කැමැති භාවනා කරන්න. හරිම කැමැති ධර්මයේ සිහි කරන්න. ධර්මයේ පිහිටක් ලැබලා මේ මාර්ගඵල අවබෝධ කරගන්න හරිම කැමැති. අකමැති නැහැ. මේ ධර්මය අවබෝධ කරපු උත්තමයන් වහන්සේලා සිහි කර කර දන් දෙන්නට, ඒ වගේම සිල් රකින්නට අපි හැමදෙනාම කැමැති. ධර්මය සිහි කර කර සතුටු වෙන්න හැමදෙනාම කැමැති. නමුත් සමහරක් වෙලාවට අපි හිතන විදිහට භාවනාවක් එක දවසක් කරගත්තට
ඊළඟට ආයෙ මාසයක් කරගන්න බෑ. ඇත්තම ප්‍රශ්න සවන්නස් මේ තියෙනවා. දහම් පොත්පත් කියවන්න සමහරක් අය හම්බෙලා තියෙන මට පෙන්ෂන් ගිහිල්ලා ඔක්කොම ලොකු සංස්කෘතික පොත් ටික ත්‍රිපිටක පොත් වහන්සේලා අර අලුත් දහම් වැඩසටහන පොත් ඔක්කොම දේශන අහන්න MP3 ඔක්කොම එකතු කරගන්නවා සවන්නස්. දැන් අපි වුණත් මේ මාස 6න් 6ට මේ අසුප් වලින් මේ මාරු වෙද්දිත් අපි ඒ ඔක්කොටම ලෑස්තිලා තමයි යන්නේ සමහර සමහරක් අවස්ථාවලදී හිතන විදිහට කරගන්න බෑ. සමහරක් කාට හිතපු නැති ප්‍රශ්න එනවා ස්වාමීන් වහන්සේ. හිතපු නැති විදිහට විවිධ විදිහේ මේ පීඩාවන් වලට ලක් වෙන්න වෙනවා. පැවිදි උතුමන් වහන්සේලාට ගිහියට. සමහරක් අය මේ දානි දෙන්න තියා මේ ඒ විහාරස්ථානයකට ආරාමයකට රසපු පැත්තේ ඉන්නේ මේ හොඳට භාවනා කරපයි. මොකද්ද ස්වාමීන් වහන්සේ ඒකට හේතුව? නොමේරු සිතක් නේද ඒකට හේතුව? අපි බුදු දේශනාවන් ඔස්සේ මේක විග්‍රහ කරගත්තු අවසරයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ නොමේරු සිතක් තියෙනකොට ධර්මය තුළ ඒ ලබා ගන්න නැත්නම් ඇති වෙන අපහසුතාවය තමයි ස්වාමීන් වහන්සේ. ඒ ධර්මයේ තුලින් ඒ හිත මෝරලා නැත්නම් ඒ බඳු කෙනෙකුට අර ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ උවමනා කරන සමහරට විවේකයක් හම්බෙනවා. හැබැයි එක දිගට දහම් පොතපතක් කියව ගන්න බෑ. විවේකයක් තියෙනවා. ඔක්කොම කටයුතු ලැහැත්ති. හැබැයි කකුල් දෙක නමාගෙන ඉඳගත්තාම බලාපොරොත්තු වෙන විදිහට භාවනාව කරගන්න බෑ. එතකොට තමන් කැමැත්තෙන් දහම් මානසිකාරයක් කරන්න කල්පනා කරනවා. හැබැයි හිතට එන්නේම වෙනම කල්පනාවල් ටිකක්. එතකොට ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේකට හේතුව තමයි ඒ හිත ධර්මයේ තුල වැඩෙන්න ධර්මයේ තුල ප්‍රතිඵලයක් ලබන්න මෝරන්න ඕනේ. නැත්නම් ඒකට මේ හිත සකස් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මේ හිත මේරීම ගැන නැත්නම් ජීවිතයේ ධර්මාවබෝධයට මේරීම ගැන වදාළ බොහොම ලස්සන දේශනාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දේශනාවට මුල් වුණේ බොහොම අපූර්ව සිදුවීමක්. එතකොට මේ සිදුවීම දිහා බලපුවාම අපිට ඒක තේරුම් ගන්නකොටම මේ සිතක් මෝරනවා කියන්නේ නැත්නම් ජීවිතයක් ධර්මාවබෝධයට මෝරනවා කියන්නේ මොකද්ද කියලා ඒක ගැන හොඳ දැනුමක් ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එහෙමයි සර්. එතකොට මේ කාරණේ ඇත්තටම සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේගිය කියන ස්වාමීන් වහන්සේත් එක්ක චාලිකා කියන ගම් ප්‍රදේශයේ වැඩ හිටපු වෙලාවක ඒ නගරේ. එතකොට මේගිය ස්වාමීන් වහන්සේ විතරයි එදා බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න. වෙන භික්ෂුන් වහන්සේලා වැඩ හිටියේ නැහැ. ඒකේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපස්ථානයට පත් වෙන කලින් ඉඳලා ඊට කලින් වෙච්ච සිදුවීමක් ස්වාමීන් වහන්සේ. එතකොට මේගිය ස්වාමීන් වහන්සේ එදා උදේ පාන්දර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියා ස්වාමිනේ අද මේ ළඟ තියෙන ජන්තු කියන ගමට මම පිණ්ඩපාතේ වඩිනවා කියලා වන්දනා කරලා පිටත් වුණා. ඉතින් පිණ්ඩපාතේ කරගෙන පිණ්ඩපාතේ වළඳලා ඒ කිට්ටුවෙන් ගලාගෙන ගියා කිමිකාලා කියලා ගඟක්. ඉතින් මේ ගඟ පැත්තේ මේගිය ස්වාමීන් වහන්සේ ටිකක් සක්මන් කළා. ඉතින් එහෙම සක්මන් කරද්දි දැක්කා මේ කිමිකාලා කියන ගන්තර ලස්සන අඹ වනයක් තියෙනවා. ඒතර අඹ වනයේ මායිම් වෙලා තියෙන කිමිකාලා කියන ගඟට අයිනේ ලස්සන සුදු වැලි තලාව තියෙනවා. බොහොම නිස්කලංකයි. බොහොම සාන්තයි පරිසරය. ඉස්සරහෙන් ගඟ ගලාගෙන යනවා. ඉතින් මේගිය ස්වාමීන් වහන්සේගේ හිතට පුදුම ආසාවක් හටගත්තා. ෂා මෙතන නම් මේ භාවනාවක් කරගන්න, දහම් මානසිකාරයක් කරගන්න, දහම් සජ්ජායනාවක් කරගන්න බොහොම සුදුසු තැනක්. දැන් අපේ පිරිසත් ස්වාමීන් වහන්සේ මේ හිතාගෙන ඉන්නේ මෙහෙම තැනක් හම්බෙන එකන්නේ. දැන් හිතාගෙන ඉන්නේ මේ නිමාඩු දවසට මං කරන්නම් නැත්නම් මේ පෙන්ෂන් ගියාට පස්සේ මං කරනවා කියලා හිතන් ඉන්නේ මේ කියන නිස්කලංක පරිසරයේ වැඩ කටයුතු නැති එක හම්බෙන කෙනෙක් බලන් ඉන්නේ. එතකොට දැන් මේකේ ස්වාමීන් වහන්සේටත් මේ දැකපුවාම හරි හිතේ කැමැත්තක් මම හිතාගෙන හිටපු පරිසරයක් වගේ හම්බෙන්නේ. හම්බුණා. ඔව්. ඊට පස්සේ ඉතින් මේගිය ස්වාමීන් වහන්සේ හිතුවා එහෙනම් මම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන ආපහු මෙතනට එන්න ඕනි භාවනා කරන්න කියලා. ඉතින් එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා කියා හිටියේ ස්වාමීනි මම පින්පාතෙන් පස්සේ මේ කිමිකාලා ගන්තර සක්මන් කරද්දී මම දැක්ක මෙහෙම බොහොම රමණීය තැනක් භාවනා කරන්න හොඳම තැනක් සුදුසු තැනක්. ඉතින් මට ලොකු කැමැත්තක් තියෙනවා ස්වාමීනි එතනට ගිහිල්ලා මේ මගේ භාවනාව කරගන්න කියලා ඉල්ලා හිටියා. ඉතින් එවලේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේ ගිය තව ටිකක් ඉවසන්න වෙන භික්ෂුවක් මෙතනට එනකන් තව මෙතන වෙන භික්ෂුවකුත් නැහැ නේ මේ වෙලාවේ. මොකද බුදුරජාණන් වහන්සේ මුලින්ම දන්නවා මේ ගිය ස්වාමීන් වහන්සේගේ හිත එහෙම හුදකලා වෙලා තනියම භාවනා කරගෙන ආර්ය ශ්‍රාංග මාර්ගය දියුණු කරලා නිවන් මාර්ගය දියුණු කරන තරමට තාම මෝරලා නැහැ. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා මේකේ ටිකක් ඉන්න.
එතකොට මේගේ ස්වාමීන් වහන්සේ දෙවෙනි වතාවෙත් ඉල්ලා හිටියා. දැන් හිත තියෙන්නේම අර කියන ලස්සන නිස්කලංක පරිසරයට. හිතුවේම මෙතනට ගියපුවාම පරිසරයෙන් හරියයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවෙත් ප්‍රකාශ කළා මේගේ ඉවසන්න වෙන භික්ෂුවක් කෙනෙක්. තුන්වෙනි වතාවෙත් කියා හිටියා මේගේ ස්වාමීන් වහන්සේ අනේ බුදුරජාණන් වහන්සේ නම් සම්බුද්ධත්වයේ ලැබලා නිවන අවබෝධ කරගෙන ඉන්නේ. නිවන පිණිස අමුතුවෙන් කරන්න ඕන දෙයක් නැහැනේ. ඒකට මම තාම ආර්ය ශ්‍රාංග මාර්ගයේ තාම පුරුදු කරගෙන උත්සාහ ගනිමින් ඉන්නේ. මම තාම මඟපල් ලැබලා නැහැ. ඉතින් අනේ ස්වාමීනි මට අවසර දෙන්න කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ වීරිය කරන්න නම් ඉල්ලන්නේ එහෙනම් වඩින්න කිව්වා. ඉතින් මේගේ ස්වාමීන් වහන්සේ බොහොම සතුටින් පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ අර කිමිකාලා ගන්තර අඹවනේ හොඳට හෙව නැති පිච්ච බිම කොළරොඩු නැති ගහක් මුල අර ගඟ පැත්තට මූණ දාලා හොඳ ලස්සන ආසනයක් පිළියෙල කරගෙන ඉතින් මේගේ ස්වාමීන් වහන්සේ බොහොම සතුටින් දැන් ඒ ආසනේ වාඩි වෙන භාවනා කරන්න. ඉස්සරහෙන් අර ගඟ ගලාගෙන යනවා වැලි තලාව තියෙනවා නිස්කලංක පරිසරයේ. දැස් පියාගෙන දැන් භාවනා කරන්න හදනවා. භාවනා කරන්න හදනකොට ගඟ ගලාගෙන යනවා තමයි. අඹවනේ නිස්කලංකයි තමයි. හැබැයි හිතට ආවේ වෙනම සිතුවිලි ටිකක්. මහා කාම විතර්ක. නැත්නම් තරහ සිතුවිලි. නැත්නම් කලින් ගිහි ජීවිතේ ඉන්නදී කරපු කීපු දේවල් ජීවිතේ සතුටු වෙච්ච විදිහේ විනෝද වෙච්ච දේවල් ඒ විතර්ක ඔක්කොම එන්න ගත්තා. තමන් හීනකින්වත් හිතපු නැති දේවල් පවා හිතට එන්න ගත්තා. ඊට පස්සේ හිතේ මහා කැළඹිල්ලක් හට අරගෙන හිත විසිරලා ගියා. එතකොට අර කලින් ටිකක් හරි හිතේ සංසිඳීමක් තිබුණොත් ඒකත් නැති වෙලා ගියා. ඉතින් මේකී ස්වාමීන් වහන්සේ හිතන්න ගත්තා මෙච්චර මේ නිස්කලංක මේ නිදහස් පරිසරයට ඇවිල්ලා මෙච්චර මේ කිසිම කලබලයක් නැති තැනටත් ඇවිල්ලා මටත් වෙන විශේෂ කියලා වෙන ඉස්සරහට කරන්න කියලා කටයුත්තකුත් නැහැ. වෙන හිතේ බරකුත් නැහැ. ඒදීදී ඇයි මේ හිත මෙච්චර කලබල? මේ පරණ දේවල් මම මේ අතහැරලා දාපු ඒවම ඇයි මේ ආයේ එන්නේ හිතට? මේක විසඳ ගන්න බැරි වුණා. ඊට පස්සේ මේගේ ස්වාමීන් වහන්සේ හැන්දෑවේ ආපහු බුදුරජාණන් වහන්සේ ළඟට පිටත් වුණා. ඉතින් අර මේ තථාගතයන් වහන්සේගේ ඇසුර නැත්නම් කල්යාණ මිත්‍ර වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ තියෙන වටිනාකම බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විස්තරය මේගේ ස්වාමීන් වහන්සේ කියා හිටියා. ස්වාමීන් වහන්සේ ආන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා මේගේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කාරණේ අපි දැන් මේ කතා කරමින් හිටපු කාරණේ මේ නොමේරු සිතක් ධර්මාවබෝධය කරා යන්නේ නැහැ. එතකොට මේ හිත නැත්නම් මේ ජීවිතේ මෝරලා තියෙන්න ඕනේ. එතකොට මෝරපු හිතකින් මෝරපු ජීවිතයක තමයි මාර්ගඵල පිහිටන්නේ. මාර්ගඵල ලැබෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විස්තරේ මේගේ ස්වාමීන් වහන්සේ කියා හිටියට පස්සේ බුදුරජාණන් වහන්සේ මේගේ ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා අපරිපක්ඛාය මේ ගිය නොමේරු හිත මේ ගිය චේතෝ විමුක්තිය පංච ධම්මා පරිපාකාය සංවත්තಂತಿ නිවන පිණිස චිත්ත සමාධිය පිණිස නැත්නම් ප්‍රඥාව පිණිස මෝරන්න කරුණු පහක් උපකාර වෙනවා. ඒ කරුණු පහේ උපකාරය ලැබමින් ඉන්නදී තමයි නොමේරු සිත නිවන පිණිස මෝරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ නිවන් මඟ දියුණු කරනවා කියන්නේ මඟඵල ලබනවා කියන්නේ ධර්ම අවබෝධය ලබනවා කියන්නේ මේ නිකම්ම පැහිච්ච නැති හිතකින් කරන එකක් නෙවෙයි. එතකොට ඒ හිත ඒ මට්ටමට මෝරලා තියෙන්න ඕනේ. දැන් අපි පැලයක් හිටෙව්වත් ස්වාමීන් වහන්සේ මේ පැලේ හිටවපු දවසේම පැලෙන් අපිට ගෙඩි ගන්න බෑ. ඒ ගහ වැඩිලා ඵල දෙන්න පුළුවන් මට්ටමට ඒ ගහ මෝරන්න ඕනේ. එතකොට ඊට පස්සේ තමයි ඒ ගහෙන් අපිට මේ ගෙඩි බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් ගොවිතැනක් කරන කෙනෙක් වුණත් බිත්තර වී ටික වපුරපු ගමන් මොටයි දෙකක් උඩට මතුවෙච්ච ගමන් බලාපොරොත්තු වුණාට මේ වී අස්වැන්න ඒක ලැබෙන්නේ නැහැ. මොකද මේ පුංචි බීජ නැත්නම් මේ පුංචි පැල අස්වැන්න දෙන්න තරමට මෝරලා නැහැ. එතකොට ඒකට යම් කලක් ගත වෙනවා. එතකොට මේ කාලේ ගත වෙලා ඒ ගොයම යම් මට්ටමකට මෝරලා අස්වැන්න දෙන මට්ටමට සකස් වෙනවා. එහෙමයි. ආන් ඉදාට අස්වැන්න ලැබෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගිය නොමේරු හිතක් මගඵල ලැබීම පිණිස මෝරන්න ඕනේ. ඒ මෝරන් උවමනා කරන කරුණු පහක්. ඒ කරුණු පහේ ඇසුර දිගින් දිගට ලැබෙමින් ඉන්නේදී තමයි ඒ හිත නැත්නම් ඒ ජීවිතයේ ධර්මාවබෝධයට මෝරන්නේ. එතකොට මේ මෝරණ කරුණු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාලා කල්යාණ මිත්‍ර ආශ්‍රය ඊළඟට සීලය දසකතාව ඊළඟට වීරිය සහ ප්‍රඥාව කියන කරුණු ස්වාමීන් වහන්සේ අපිට මේ මෝරණ උවමනා කරන කරුණු ඊළඟට පිළිවෙලින් සාකච්ඡා කරන්න පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිම වැදගත් ස්වාමීන් වහන්සේ කරුණ ටික
අපිට පරිසරයේ කොහොම සකස් වෙලා තිබ්බත් අපිට ආහාර පාන සිව්පසයෙන් අඩුවක් නොවුණත් ඒ භාගතුන් වහන්සේගේ අවවාදයට අනුව භාගතුන් වහන්සේ ඒ අපේ හිත දිහා දැකපු විදිහට අපේ හිත කොච්චර එනම් මෝරලා තියෙන්න ඕනින්ද මේ ධර්ම අවබෝධය කරා යන්නට අපිට අවට පරිසරය වගේම අපේ අභ්‍යන්තරයේ දියුණු වෙලා තියෙන්න ඕනේ වැඩෙන්නට ඕනේ ಗುಣධර්ම තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ පළවෙනි කරුණ අපිට විස්තර කරලා දෙන්න පුළුවන් නම් හරියම වැදගත්. නොමේරු සිතක් මෝරගන්නට මම හිතන්නේ සත්පුරුෂයාගේ ඇසුර තරම් ඊට වඩා දෙයක් නැහැ කියලා තමයි භාගතුන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කළේ. කල්යාණ මිත්‍ර ඇසුර අපිට මේ නොමේරු සිතක් මෝරවා ගන්න උපකාර වෙනවා. කොහොම ස්වාමීන් වහන්සේ කරන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ දේශනාවේදී අපගේ භාගතුන් වහන්සේ නොමේරු සිතක් මෝරන්න දේශනා කරන පළවෙනි කාරණාව තමයි මේ කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ. ඒතර කල්යාණ මිත්‍ර ඇසුර ලැබලා කල්යාණ මිත්‍රයාට මේ කල්යාණ මිත්‍ර ඇසුර තුල ඉන්න කෙනාගේ සිත තමයි මේ නිවන පිණිස මෝරන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට අපි මේ සසරේ යන ඒ විදිහට ස්වාමීන් වහන්සේ සසරේ බොහෝ කාලක් අපි දැන් මේ උපදිමින් මැරෙමින් ගමන් කරන්නේ. එතකොට අපේ හිත නිවන පිණිස මෝරලා ගියා නම් ඒ නිවන අපි සාක්ෂාත් කරලා. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර ලැබුණා නම් ඒ නිවන පිණිස මෝරපු සිතක් බවට පත් වෙලා. එතකොට අපි තේරුම් ගන්න සංස අපි නිවන දැකපු නැති කෙනෙක් තාම මේ සසරේ යනවා කියලා කියන්නේ අපිට හරි විදියට මේ සසරේදී කල්යාණ මිත්‍ර ඇසුර ලබන්න බැරි වෙලා තියෙනවා. මෙන්න මේ කියන විදියට මෝරන්න. කල්යාණ මිත්‍රෙක් හම්බ වුණත් ඒ ඇසුර අපි ලබලා නැහැ. ලබලා නැහැ. කල්යාණ මිත්‍ර සසරේ අපිට ඕන තරම් හම්බ වෙලා ඇති. හම්බ නොවි තියෙන බෑ සාන්නස. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ භාගතුන් වහන්සේගේ ජීවිතය ගත්තත් සුද්ධ වාසියර අනිත් හැමතැනම ඉපදිලා තියෙනවා. බුදුරු දැකලා තියෙනවා. සත්පුරුෂ ඇසුරේ ඉඳලා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න සංස ඒ කල්යාණ මිත්‍ර ඇසුර හරි විදියට ලබන්න බැරි වීම නිසා තමයි මේ සිත මෝරා ගියේ නැත්තේ. මේ සිත මෝරා ගියේ නැති නිසා තමයි මේ නිවන අවබෝධ කරගන්න බැරි වුනේ. ඒතර ස්වාමීන් මේ සසර ගැන ඉගෙනගෙන මේ සසරේ දුක් සහිත බව දැනගත් ශ්‍රාවකයෙක් ඊළඟ අපේක්ෂාව තමයි අනේ මට මේ සසරේ නිදහස් වෙන්න නැත්තම් මේ දුකින් නිදහස් වෙන්න නැත්තම් කියන කාරණාව නොනැති කෙනෙකුගේ තුල ඉපදෙන අදහසක් සාකච්ඡා. අන්නේ දුකෙන් නිදහස් වෙන්න කැමති නම් සසරෙන් ඈතර වෙන්න කැමති නම් එයා ඇති කරගatiya යුතු පළවෙනි අත්‍යවශ්‍ය මූලිකාංගය තමයි සංස මේ කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. බුදුරජාණන් දේශනා කරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුල සංස මේ හිතක් මෝරන්න අවශ්‍ය දේ ලැබෙනවා. දැන් මේ ජීවිතය ගත්තම සංස දැන් මේ මෙතන කතා කරන්නේ සිතක් මෝරන එක ගැන. දැන් අපේ ජීවිතේ නම් කොහොමත් ඉපදිලා නිකන් හිටියත් මෝරලා යනවා. මේක අතපය මෝරනවා, වයසට යනවා. ටිකෙන් ටික මේක මෝරලා යනවා සංස. පරිණත වෙනවා කියන්නේ ඒකද? පරිණත වෙනවා කියලා කියන්නේ. නමුත් සංස මේ නිවන පිණිස හිතක් ඒ සාමාන්‍ය විදියට මෝරන්නේ නැහැ. දැන් මේකට නැත්තම් කෙනෙක් රවටෙන්න පුළුවන් අපි නම් දැන් මෝරුපය කියලා සමහරට වයසකට ගියපු කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මැරලා යන්නේ සතර අපාය. සතර අපායස. එතකොට අපිට තේරෙනවා ඒ තුල මේ දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය ආකාරයට වයසට යමුතුරු සාංශ විදියට මෝරන්නේ නැහැ. නමුත් මේ හිත මෝරන්නේ කල්යාණ මිත්‍ර ඇසුර තුලින්ම. එතකොට චූටි කෙනෙක් වේවා, මධ්‍යම වයසේ කෙනෙක් වේවා, වයසට ගියපු කෙනෙක් වේවා, ඒ කෙනාගේ ජීවිතේට මේ කල්යාණ මිත්‍ර ඇසුර බද්ධ වෙන්න ඕන සම්මාස. එතකොට මේ ජීවිතේ අපි ලබන දේවල් අතර අග්‍රතම දෙයක් තමයි අපේ ජීවිතේට මහා සැපේ සලසන දේ තමයි සාංශ කල්යාණ මිත්‍ර ඇසුර කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ළඟට ඇවිල්ලා දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ කියා සිටියා ස්වාමීනි භාගතුන් වහන්සේ මට හිතෙන්නේ මේ බුද්ධ ශාස්ත්‍රයෙන් හරි අඩක්ම භාගයක්ම කල්යාණ මිත්‍ර ඇසුර මතකව තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා හා ආනන්ද එහෙම කියන්න එපා කියලා. භාගතුන් වහන්සේ වදාලා මේ මුළු බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රය මතයි කියලා. එතකොට සංස මේ බුද්ධ ශාසනයක් ගැන අපිට දැනගන්න ලැබෙන්නේ සම්පූර්ණයෙන්ම කල්යාණ මිත්‍ර ඇසුර තුළ. දැන් අපි ලංකාවාසී අයට මිහිඳු මහරහතන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රය නිසා තමයි සංස මේ හැම දෙයක්ම විවෘත වුනේ. එදා හිටපු අයට අරහත්ත්වයට දක්වා ගමන් කරන්න අඩුම ගන්න සුගති උපත පවා විවෘත කරේ සංස මේ මිහිඳු මහරහතන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයා. ඒතර අද අපි උත්සාහවත් වෙන්න ඕන සංස මේ කල්යාණ මිත්‍රය හරි විදිහට හඳුනා ගන්න. එහෙමයි. ඒතර කල්යාණ මිත්‍රයෙක්ගෙන් තමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසිදු බුද්ධ ධර්මය ලැබෙන්නේ. බුද්ධ වචනේ ලැබෙන්නේ. එතකොට අන්න එයාට කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙද්දී බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න ලැබෙනවා. ධර්මයේ මොකක්ද කියලා දැනගන්න ලැබෙනවා. ඒ ගැන හිත පහදවා ගන්න ලැබෙනවා. සංඝ රත්නය ගැන දැනගන්න ලැබෙනවා. මේ සසරේ ස්වභාවය ගැන
දැනගන්න ලැබෙනවා. ඒතර මෙන්න මේ කාරණා ලැබෙද්දි ස්වාමීන් වහන්සේ මේ කෙනාගේ හිත ටිකෙන් ටික නිවන පිණිස මෝරණ එකක් බවට පත් වෙනවා. එතකොට ඒක අපි දක්ෂ වෙන්න ඕන. දැන් බුදුරජාණන් දේශනා කරේ මේ ලෝකේ බාහිරින් ලැබෙන අංග දෙකක් තමයි මේ කල්යාණ මිත්‍ර ඇසුරත් ශ්‍රී සද්ධර්මය. එතකොට තමන් තුළ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් අන්නේ ආයේ කල්යාණ මිත්‍රයා පවසන ආකාරයට බුදුරජාණන්සේගේ ධර්මය නුවණ විමසන්න පටන් ගන්නවා. එතකොට යා තුළ මේ නිවන පිරිස නිවන් දකින්න නිවන අවබෝධ කරගන්න සුදුසු ආකාරයට තමන්ගේ හිත මෝරන්න පටන් ගන්නවා සානස. එතකොට ඒක දැන් ගිහි කෙනෙක් නම් එයාගේ ගෙදර ඉඳන් තමයි මේ ඇසුර ලබන්න තියෙන සානස. ගෙදර ඉඳගෙන තමයි යාට හිත මෝරන්න සුදුසු පරිදි ලබා ගන්න තියෙන්නේ. දැන් මේ සූත්‍රය හරිය පැහැදිලි. අර ඒ ලස්සන ගඟ ගාවට ගියා කියලා මේ ලස්සන මේ පරිසරයට ගියා කියලා ඒ තෙන්දි හිත මේරුවේ නෑ සානස. බුදුරජාණන් දේශනා කරේ කල්යාණ මිත්‍ර ඇසුර තුල ඉන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙන්න ඕනේ. එතකොට අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්සේ හොඳට මේ කල්යාණ මිත්‍රය හඳුනා ගන්න. මේ කල්යාණ මිත්‍රයාගේ ගුණ සිහි කරන්න. එතකොට මේ කල්යාණ මිත්‍ර ඇසුරට කෙනෙක් බද්ධ වුණොත් අන්න එයා තේරුම් ගන්න මේ කල්යාණ මිත්‍රයා තමයි මට බුදුරජාණන් වහන්සේ ගැන කියලා දෙන්නේ. සසර ගැන කියලා දෙන්නේ. අන්න එයා කල්යාණ මිත්‍රයා පෙන්වා දෙන ආකාරයට කටයුතු කරන්න උත්සාහ කරනවා. අන්න මොරන්න පටන් ගන්නවා. අන්න ඒ වරණ පටන් ගන්න සාන්න. එහෙමයි. එතකොට හරිය පැහැදිලි සාන්න දැන් අපේ ප්‍රඥාවේ නග්‍ර වූ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබනකම් ස්වාමීන් වහන්සේ මේ නිවන පිණිස හිත මෝරා ගියේ නැහැ. අපගේ අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැහුණට පස්සේ කල්යාණ මිත්‍රයා තුලින් ශ්‍රී සද්ධර්මය ලැබුණා. වචන දෙකයි මේ දේශනා කරේ සාස. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතවා." මේ ලෝකේ හේතුන්ගෙන් හට ගන්නා යමක් ඇද්ද? ඒක තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ හේතු නිරුද්ධ වෙලා යද්දී මේ නිරුද්ධ වෙන මෙන්න මේ වචනේ දේශනා කරද්දී ස්වාමීන් වහන්සේ ඒ කල්යාණ මිත්‍ර ඇසුර තුල ඒ ජීවිතය නිවන පිණිස මෝරා ගියා. සම්පූර්ණ මේ දුකෙන් නිදහස් වෙන්න මේ මාවත ලැබුණේ කල්යාණ මිත්‍ර ඇසුර තුලයි. එතකොට අපිට පින්නසානස මේ ජීවිතයේ ධර්මයෙන් පිරිසරණ ලබන්න කැමති නම් මේ හිත නිවන පිණිස සුදුසු ආකාරයට මෝරන්න ඒ දේ අපි බලාපොරොත්තු වෙනවා නම් අපි කල්යාණ මිත්‍රය හඳුනාගෙන ඒ කල්යාණ මිත්‍ර ඇසුරටම බද්ධ වෙන්න ඕන. එතකොට අර අරුණ වැටෙනවා වගේ සාන්නාස අඳුර පහ වෙලා ගිහලා අරුණ එන්නේ අම්මා ආකාරයකින්ද ආන්නේ විදිහට මේ හිත නිවන පිණිස මෝරණ හිතක් බවට පත් වෙනවා. එහෙම සාන්නාස. එතකොට කල්යාණ මිත්‍ර ඇසුර ලැබපු කෙනෙකුට ලැබෙන තවත් එක් දෙයක් තමයි ඊළඟට සිත මෝරන්න උපකාර වන අංගයක් හැටියට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ ධර්මය ගැනම භාග්‍යවතුන් වහන්සේ වදාළ දේවල් ගැනම කතා කර කර සිටීම. ඒකට මම හිතන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ වදාළ හරියම ලස්සන වචනය දස කතා කියලා. ඒක ස්වාමීන් වහන්සේ මේ නොමේරු සිතක් මෝරා යෑම පිණිස කල්යාණ මිත්‍ර ඇසුරේ එකට ඉන්න සබ්‍රහ්මචාරීන් වහන්සේලා අපි කතා කරන්න ඕනි කතා 10ක් ගැන බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙනවා. අපි හැම දිනම කැමති සොඳුරු පරිසරයක හිතක් මොරව ගන්න ස්වාමීන් වහන්සේ. ඒ දෙවෙනි කරුණ කොහොමද අපි විස්තරාත්මකව දැනගන්නේ ස්වාමීන් වහන්සේ? ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දස කතාවෙන් මෝරන්න දස කතාව කියලා ඇත්තටම කියන්නේම බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ. එතකොට බුද්ධ වචනේ තුල මේ දස කතාවම ඇතුළත තුලා තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට අද කාලේ වෙනකොට අද දවසේ වෙනකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ඉගෙන ගන්න ක්‍රම හම්බෙලා තියෙනවා. දැන් මේ වැඩසටහන පවා කෙනෙක් නරඹනවා නම් නැත්නම් ශ්‍රවණය කරනවා නම් මේ දස කතාවට අදාළ කරුණු තමයි මේ ඔබට අහන්න හම්බෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. එහෙමයි. එතකොට දැන් ශ්‍රද්ධා රූප වාහිනිය නැත්නම් ලකුරු ගුවන්විදුලියේ කෙනෙක් ශ්‍රවණය කරනවා නම් නරඹනවා නම් මේ දස කතාවම තමයි ඔබට හැමතිස්සෙම මේ ලැබෙමින් තියෙන්නේ. නමුත් සාමාන්‍ය ලෝකෙ ගත්තොත් එහෙම මේ කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දස කතාව නෙමෙයි මිනිස්සු අතරට ලං වෙමින් තියෙන්නේ. ඒ මෝරණවතිය හිතක් තියෙන හිතත් ලාමක වෙනවනේ. ලාමක වෙලා යන දේ. එතකොට ඒකට තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙතිස් කතා කියලා හැඳින්වුවේ. එතකොට ඒක සසරේ හැමදාම තියෙන දෙයක්. ඒක ලෝකේ හැමදාම තියෙන දුර්ලභ දෙයක් නෙවෙයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ දස කතාව අපිට අපේ ජීවිතේට කිට්ටු කරගෙන තියාගන්න පුළුවන් නම් හැම වෙලෙම. එතකොට අපිට දහම් පොතපතක් කියවන්න තියෙනවා නම් දැන් ඇත්තටම ස්වාමීන් වහන්සේ අද කාලේ වෙනකොට බොහෝ දෙනෙකුට ලොකු වාග්යක් අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ බොහොම සරලව කියවන්න පුළුවන් වෙන විදිහට පරිවර්තනය කරලා තියෙනවා. ඊට පස්සේ ධර්ම දේශනා විදිහට තියෙනවා. ඊට පස්සේ ඒ
බුද්ධ දේශනාවන් විස්තර කරලා කරපු ධර්ම දේශනා විදිහට තියෙනවා. ඉතින් මේ හැම විදිහකටම මේ දස කතාව නැත්නම් මේ හිත මෝරන් වමනා කරන දේ තමයි මේ පහසුවෙන් ලං කරගන්න තමයි මේ අවස්ථාව හදලා දීලා තියෙන්නේ. ඉතින් එතකොට කෙනෙකුට මේ අවස්ථාව ප්‍රයෝජනට ගත්තොත් ස්වාමීන් වහන්සේ තමන්ගේ ජීවිතයේ ටිකෙන් ටික දන්නේම නැතුව මෝරනවා. මේ කියන දහම් පොතපත නැත්නම් මේ බුද්ධ දේශනා කියවීම ඊළඟට ධර්ම ශ්‍රවණය කියන මේ කරුණුත් එක්කම කෙනෙක් තමන්ගේ ජීවිතය අරගෙන ගියොත් එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමහර කෙනෙකුට සමහර පුංචි අමාරුකමක් තියෙන්න පුළුවන් මේ දහම් පොතපතක් කියවද්දී ඒකේ හිත බැසගන්නේ නැහැ. නැත්නම් ඒකෙන් හිත පිනා යන්නේ නැහැ. සතුටු වෙන්නේ නැහැ. මොකද කාලයක් තිස්සේ මේ හිත හුරු වෙලා තියෙන මේ දහම් කරුණක් කියවන නෙවෙයි. වෙන ලෝකේ ලාමක දෙයකින් ආශාදයක් ලබන්න. අන්න ලාමක දෙයකින් ආශාදයක් ලබන්න. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙක් ටික ටික තමයි හුරු වෙන්න ඕනේ. එහෙම. එතකොට කෙනෙක් දවසකට පිටු කීපයක් වෙන්න පුළුවන් කියවන්නේ මුලින්. නමුත් ඊළඟට ඒක නට පුළුවන්කම හම්බෙනවා තව ටිකක් වැඩිපුර කියවන්න. ඊට පස්සේ තව ටිකක් වැඩිපුර කියවන්න. මෙහෙම මේ ධර්මයේ ආස්වාදයේ කෙනෙක් ලබන්න ගත්තට පස්සේ ස්වාමීන් වහන්සේ දහම් පොතක් ගත්තට පස්සේ ආයෙ බිම තියන්නේ නැහැ ඒක. ආයෙ පැත්තකින් තියන්නේ නැහැ කියවලා අවසන් කළා මිසක්. සූත්‍ර දේශනාව කියවන්න ගත්තට පස්සේ මුල ඉඳන් අවසානයේ දක්වාම කියවලා මිසක් අවසන් කරන්නේ නැහැ. මොකද මේ ධර්මයේ තරම්ම නිර්ාමිස වූ රසයක් තියෙනවා. ආස්වාදයක් තියෙන නිසා. එතකොට ස්වාමීන් වහන්සේ මේ දස කතාව තමන්ගේ ජීවිතයට ලං කරගන්න පුළුවන් වුණොත් එහෙම තමන්ගේ ජීවිතයේ අංගයක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් ඒක මේ හිත නිවන පිණිස මෝරණ උපකාර වෙනවා. දැන් අපි ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා මේ ලංකාවේ අපි ජනතාවට මේ දස කතාව තමයි දායාද කරලා දුන්නේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඒ දායාද කරලා දීපු දස කතාව තමයි බුද්ධ දේශනා විදිහට අද අපිට කියවන්න හම්බෙන්නේ. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, කුද්දක නිකාය, සංයුත්ත නිකාය ආදී පොත් වහන්සේලා තුල සූත්‍ර දේශනා 18000ක වගේ ප්‍රමාණයක්. ඉතින් එතකොට මේ හැම බුද්ධ දේශනාවකම මේ කියන දස කතාවයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ මිහිඳු මහරහතන් වහන්සේ වසර 2000කට කලින් අපේ රටට දායාද කළ දීපු දස කතාව අපේ භාග්‍යයකට අදටත් අපිට ඉතුරු වෙලා තියෙනවා. අපිට ශ්‍රවණය කරන්න කියවන අවස්ථාව හම්බෙලා තියෙනවා. ඉතින් එතකොට මේ දස කතාවේ ඇසුර අපි අත් නොහැර පවත්වන්න ඕනේ. එතකොට ඒකත් එක්ක තමයි මේ හිත මෝරන්නේ. සමහර වෙලාවට අපිට එක සූත්‍ර දේශනාවක් කියවද හිතෙන්න පුළුවන් මම මේක කලිනුත් කියවලා තියෙනවා. නැත්නම් කලින් දෙවතාවක් මේක අහලා තියෙනවා කියලා. නමුත් ස්වාමීන් වහන්සේ ආය මේ සූත්‍ර දේශනාව අපි කියවද්දි නැත්නම් අහද්දී ඒ කරුණ උපකාර වෙන්නේ අපිට අපි දන්නේම නැතුව අපේ හිත විමුක්තිය පිණිස නැත්නම් නිවන පිණිස මෝරමින් තමයි තියෙන්නේ. එතකොට කෙනෙක් නැවත හරි එකම සූත්‍ර දේශනාව වුණ ශ්‍රවණය කරද්දී කියවදී කෙනාට සතුටක් ඇති වෙනවා නම් ඇති කරගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේනේ මම කලින් අහලා තිනවා තමයි. නමුත් ආයෙත් මට අහන්න හම්බෙන එක මහා භාග්‍යයක් නේ කියලා ස්වාමීන් වහන්සේ ඒ දස කතාවෙන් සෑහීමකටපත් නොවේ. දැන් මේ දස කතාව මම ඇහුවා ඇති නැත්නම් ශ්‍රවණය කළා ඇති කියන කරුණට එන්නේ නැතුව වාසය කළොත් ඒ කරුණෙම ඒ කෙනාගේ හිත මේ විමුක්තිය පිණිස මෝරමින් පවතිනවා. ස්වාමීන් වහන්සේ බුද්ධ කාලේ හිටපු හත්තක කියන උපාසකතුමා මේ තමන්ගේ ජීවිතේ බද්ධ කරගෙන හිටපු කාරණයක් මේ ධර්ම ශ්‍රවණය. එතකොට ධර්ම ශ්‍රවණින් සෑහීමකටපත් නොවී ඉඳීම. භික්ෂුන් වහන්සේලා ළඟට ගියපුවාම බුදුරජාණන් වහන්සේ ළඟට ගියපුවාම මේ දස කතාව අහන්න හම්බ වෙනවා. සමහරවිට එකම බුද්ධ දේශනාව එකම සූත්‍ර දේශනාව නැවත නැවත අහන්න හම්බුණා. හැබැයි මේ හත්තක උපාසකතුමාගේ ජීවිතයේ තිබිච්ච එක ලක්ෂණයක් තමයි මේ දස කතාවට පුදුමාකාර කැමැත්තක් තිබුණා. කවදාකවත් මෙයාට හිතුනේ නෑ මම මේක කලින් අහලා තිනවා දැන් ඇති කියලා. එතකොට මේ ජීවිතයේ තිබිච්ච මේ ලක්ෂණය මේ ජීවිතේ මෝරණ උපකාර වුණා. ඒ මෝරල අවසානයේ නතර වුණේ කොතනද? මනුස්ස ජීවිතය අවසන් කරනකොට මාර්ගඵල ලැබුවා. අනාගාමී පුද්ගලෙක් විදිහට හත්තක කියන දිව්‍ය පුත්‍රයා වෙලා තමයි උපන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ දස කතාවේ අනුග්‍රහය නැත්නම් මේ දහම් කතාව ශ්‍රවණය කරන එක කියෝන එක මේ හිත නිවන පිණිස මෝරන්න උපකාර වෙන කාරණයක්. එතකොට අපි අත් නොහැර පවත්වන්න ඕනි කාරණයක් මේ දස කතාවේ ඇසුර ලබන එක ස්වාමීන් වහන්සේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි දස කතාවට අන්තර් වෙන කතා භාගතුන විස්තර කරනවා නේ ස්වාමීන් වහන්සේ. අල්පේච්ඡ ජීවිතය ගැන කතාව, ඒ වගේම ලද දෙයින් සතුටු වීම ගැන කතාව, ඒ වගේම පිරිස සමග නොඇලීම ගැන කතා කරන්න පුළුවන්. ඒ වගේම තමයි හුදකලා විවේකයේ ගැන කතාව, පටන් ගත්ත වීර්යය ගැන කතාව,
ඒ වගේම පින්වත්නි සීලය ගැන කතාව, ඒ වගේම සමාධිය ගැන කතාව, ඒ වගේම ප්‍රඥාව ගැන කතාව, ඒ වගේම විමුක්තිය ගැන කතාව, ඒ වගේම විමුක්ති ඥාන දර්ශනය ගැන කතාව. ඒවා තමයි ඇත්තටම බුදු දේශනාවල ඔකගෙම තියෙන නේ සමහරවිට. ඒවාම කතා කරනවා නම් එයාට ඉඩක් නැහැ අර තිරිසන් කතාවලට. නේද? තිරිසන් කතාවක් කරනවා නම් අර දස කතාව තුල නැහැ. තිරිසන් කතාවක් කරනකොට, දෙතිස් කතාවක් කරනකොට එයාට සිත මෝර ගන්න තියෙන අවස්ථාවක් ඒ කියන්නේ අහිමි වෙනවා. නේ ස්වාමීන් හැබැයි දස කතාවක් කරනකොට ලාමක දෙයකට ඉඩක් නැතුව එයාට වීරිය ඉපදිලා තව තවත් සිත මෝරන්න ඕනේ දේවල් කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙනවා. ඒකට කල්යාණ මිත්‍ර ඇසුරත් එක්කම එයාට ලැබෙන දෙයක් තමයි එතකොට ස්වාමීන් වහන්සේ ඔය කතා 10 නේ ස්වාමීන්. ඔන්න ඔබට හඳුන ගන්න පුළුවන් කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා කියලා දැනෙනවා එයාට. ඒ තුලින් අල්පේච්ඡ භවය ගැන, ලද දෙයින් සතුටු වීම ගැන, උදකලා විවේකී භාවනා කිරීමේ වටිනාකම ගැන, පිරිසත් එක්ක නොඇලීම ගැන, ඒ වගේම ආරද්ධ වීරිය ගැන මේ කතා හම්බ වෙනවා. සිල් ගන්න, භාවනා කරන්න, ප්‍රඥාව දියුණු කරගන්න, නිදහස් වෙන්න මේ සසරෙන් කියලා ආන්න හම්බ වෙනවා. එන්නේ සියලු දේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා ඔස්සේ. නිවසේ වුණත් පින්වත්නි ඔබට පුළුවන් දස කතාව සිද්ධ කරගන්න. ගොඩක් වෙලාවට මාධ්‍ය තුලින් ඔබට ශ්‍රවණය කරන්න දකින්න හම්බෙන්නේ අතන එක්කෙනෙක් මරලා, අතන එක්කෙනෙක් ගහලා, අතන එක්කෙනෙක් හොරෙන් අරගෙන මෙන්න මේවා කැමරාවේ තිබ්බා. ඕවත් තමයි. ඒ ඔක්කොගෙම සිත මෝරන්නේ නැහැ. සිත ලාමක වෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ අපට පුළුවන් මේ දස කතාව සිදු කරලා සිත ධර්මාවබෝධය පිණිස මෝරන්න අවශ්‍ය පරිසරය හදාගන්න. එහෙම මෝරනකොට පින්වත් ස්වාමීන් වහන්සේ එයාට සංවර වෙන්න වෙනවා. ඒ සිතක් මෝරනකොට එයා සංවරභාවය උපදවා ගන්නට ඕනේ. සිල්වත් බව කියලා කියන්නේ ඒ සිතක් මෝරා යාම පිණිස බොහෝ උපකාර වන දෙයක්. සීලය කොහොමද ස්වාමීන් වහන්සේ සිතක් මෝරා යන්න උපකාර වෙන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ අපි බුදුරජාණන් වහන්සේ සූත්‍රය දේශනා කරන ඊළඟ කාරණාව තමයි ස්වාමීන් වහන්සේ සීලය කියලා කියන්නේ. එහෙමයි. එනිවල පිණිස මේ අවශ්‍ය මෝරණ අවශ්‍ය ඊළඟ කාරණා සීලය. ඒතර සීලය කියන්නේ ස්වාමීන් වහන්සේ මතක් කළා බුදුරජාණන් දේශනා කරන්නේ මේ කයයි වචනයයි සංවර කර ගැනීම. එහෙමයි. එතකොට ලෝකේ ස්වාමීන් වහන්සේ මේ කය වචනේ එක එක විදිවලට මිනිසු සංවර කරන අවස්ථා තියෙනවා. එක එක මේ සංස්කෘතියන් තුළ, ඊට එක එක ආගම් තුළ මෙහෙම තියෙනවා. ඒ කියන්නේ නීතියකට යටත් කරනවා. නීතියකට යටත් ඒ විදිහට තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ සීලයක් පනවා වදාලේ මේ දුකෙන් නිදහස් වන ආකාරයට මේ සිත මෝරන්න සම්මත. එතකොට ඒක සීලය ගැන අපිට දැනගන්න තියෙන වෙනම පැත්තක්. යම් කිසි කෙනෙක් දැන් ගිහි ශ්‍රාවකෙක් ගත්ත ස්වාමීන් වහන්සේ සත්තු මරන්නේ නැත්තම්, හොරකම් කරන්නේ නැත්තම්, වැරදි කාම සේවනයේ දෙන්නේ නැත්තම්, එයා බොරු කියන්නේ නැත්තම්, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැත්තම් ස්වාමීන් වහන්සේ ඒ හිත නිවන පිණිස මෝරණ හිතක් බවට පත් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ නිවන පිණිස හිත මෝරනවා කියලා කියන්නේ නිවන දකින්න ටිකෙන් ටික සුදුස්සෙක් බවට මේ පත් වෙන නිසා. එතකොට අපි තේරුම් ගන්න ඕන මේ සත්තු මරීම කියලා කියන්නේ නිකම් පොඩි කාරණාවක් නෙමෙයි. මේකෙන් නිවනට සුදුස්සෙක් බවට යපත් වෙනවා. එයාගේ හිතේ අර බය වෛරය කියන දෙක නැති වෙනවා සානසීලයක් එක්ක. එතකොට ඒ කෙනා ඒ කාරණාව තේරුම් ගත්තොත් සානස අනේ මේ මම සත්තු මරුවොත් මගේ හිතේ මෝරන්නේ නැහැ. සත්තු මෙරීම වැළකීලා සිටියොත් මම නිවන් දකින්න සුදුස්සෙක් වෙනවනේ. මේ දුකෙන් නිදහස් වෙන සුදුස්සෙක් වෙනව නේද කියන මෙන්න මේ කාරණාව දැනගත්තොත් ස්වාමීන් වහන්සේ සත්තු මරණ කෙනෙකුට සතුන් නොමරා ඉන්න එක උපකාරක ධර්මයක් බාටපත් වෙනවා. ඊට ස්වාමීන් වහන්සේ මේ ලෝක කෙනෙක් මේ සොරකම් කරමින් ඉන්න පුළුවන්. දැක්කට පස්සේ අනුන්ගේ දෙයක් ආසෙයි තියලා මේකේ ආදීනව සීකරන්නේ නැති කෙනාට සොරසිතක් කියන කෙන්න පුළුවන්. නමුත් එයා බුද්ධිමත්ව කල්පනා කරොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කල්යාණ මිත්‍ර ඇසුර ලබන කෙනාට මේ සීරියට කැමති විය යුතුයි කියලා සම්මාසය. එතකොට එයා දැනගන්න සොරකමේ ආදීනව. ඊට පස්සේ එයා තේරුම් ගන්න මෙන්න මේ සූත්‍රයට අදාළව මේ නිවන පිණිස මෝරනවා සොරකම් කරන්නේ නැත්තම්. ඊළඟට කෙනෙක් මේ ලෝකේ වැරදි කාම සේවනය කර ඉන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් දේශනා කරන බොහෝ ආදීනව තියෙන මේ වැරදි කාම සේවනය කිරීමේ. බුදුරජාණන් දේශනා කරන්නේ ඒ අය ගිහිලා නිරේ උපදින්නේ. ඊළඟට මනුස්ස ලෝකෙට ආවත් එයාගේ පෞල් ජීවිත අසාර්ථක වෙනවා. මේ වගේ ආදීනව බොහෝ විට බොහෝ දේශනා කරන ස්වාමීන් වහන්සේ. එතකොට මේ බුදුරජාණන්සේ ශ්‍රාවකේ කල්පනා කරනවා මේ කල්යාණ මිත්‍ර ඇසුර ලබන ශ්‍රාවකේ කල්පනා කරනවා මම වැරදි කාම සේවනය කරන්නේ නැත්තම් මම මගේ ස්වාමියාගේ මගේ බිරිඳගේ විතර සතුටු වෙ ඉන්නවනම් ඒක මේ නිවන පිණිස හිත මෝරන්න උපකාර වන ධර්මයක්. අන්න එහෙම සිහි කරලා ස්වාමීන් වහන්සේ එයා හරි සතුටින් මේ තුන්වෙනි සිල්පදේ ආරක්ෂා කරනවා.
ඊට පස්සේ කෙනෙක් ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ බොරු කියන. දැන් මේ සමාජයේ ඕන තරම් එහෙම ඉන්න ඕනේ අය. බොරු කියන්නේ බොරු කියවෙනව දන්නේ නැහැ. කටක් ඇරියොත් සමහර වෙලාවට කියන්නේ බොරුවක්. වචන 10ක් කතා කරලා තිබ්බොත් 5කට එහා සමහරට බොරු. මෙහෙම කියන කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට කල්යාණ මිත්‍රයා කියලා දෙනවා. කල්යාණ මිත්‍ර ඇසුම් යාට දැනගන්න ලැබෙනවා. බොරු කිව්වොත් ඒ කෙනාට සසරේ නිරයන් උපදිනවා. ප්‍රේත ලෝකේ යනවා. තිරිසන් ලෝකේ මේ සතර අපාය උපදින වෙන කාරණාවක් තමයි බොරුව කියලා කියන්නේ. එතකොට ඒ වගේම බුදුරජාණන් දේශනා කරනවා ඒ කෙනා මනුස්ස ලෝකයට ආපු කාලේ බොරු කීම හේතු කරගෙන අප්‍රමාණ දුක් විඳින්න වෙනවා. දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කාලෙ මිස බොරු කිව්වොත් කෙනෙක් එයාගේ වචනේ තව කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. දෙපාරක් විතර මේක ඇත්තද බොරුවක්ද කියලා. එතකොට එයාට ඒ දේ ලැබෙන්නේ නැහැ. එතකොට කෙනෙක් දැනගත්තට පස්සේ මේ බොරු කීමෙන් වැළකී සිටීමෙන් මට සුගතිය උපදින්න පුළුවන්. ඒ වගේම මගේ වචනේ අනිත් අය විශ්වාස කරනවා. ඒ අය පිළිගන්නවා. ඒ වගේම තමයි මගේ හිත නිවන පිණිස මෝරනවා. මේ දුකින් නිදහස් වෙන මෝරනවා කියන දැනගත්තු ස්වාමීන් වහන්සේ එයා හරි සතුටින් මේ බොරු කීමෙන් වැළකීලා වාසය කරනවා. ඒ වගේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් එහෙමයි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් දේශනා කරන්නේ ඒක සතර පාය උපදින්න හේතුවක්. ඒ වගේ මනුස්ස ලෝකයට ආපු කාලෙක එයා මේ වැටහීම් රහිත නුවණ නැති මන්ද බුද්ධිය කෙනෙක් බවට පත් වෙන මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. කොහොමත් නිවන පිණිසයට එතකොට ඒක උපකාර වෙන්නේ නැහැ. ඒ කියන දේ තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. එතකොට මේ දුකට අකමැති කෙනා, කල්යාණ මිත්‍ර ඇසුර ලබන කෙනා, මේ මත්පැන් මද්ද්‍රව්‍ය සමහරට දුකසේ වෙන්න පුළුවන් අතහරින්නේ. හැබැයි යා දුකසේ හරි අතහරිනවා. ඒතර නුවණ තියෙන කෙනෙක් සතුටින් අතහරිනවා. අයියා සලකලා බලනවා නේ මේකේ මම නිර්යාණයක නැවතුණානේ. ප්‍රේත ලෝකියන එක නවතිනවනේ. තිරිසන් ලෝකියන එක නවතිනවනේ. ඒ වගේම මේ තුල මගේ හිත නිවන පිණිස මෝරණම නේද කියන එක මෙයාට සිහි වෙනවා සාමාන්‍යයෙන්. ඒතර සාමාන්‍යයෙන් මේ සීලය ගත්තම ඒ සීලය රකින්න ස්වාමීන් වහන්සේ අපි ආනිසංස කල්පනා කරන්න ඕන. එහෙමයි. ආනිසංස කල්පනා කරේ නැත්නම් සීල රකින්න එයාට හිතෙන්නේ නැහැ. ඇයි සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ සිල්පද කඩා ගැනීම තමයි මේ ලාභය කියලා. එයා සත්තු මරන්න ආස, සොරකම් කරන්න ආස, වැඩි කම සේවනය කරන්න ආස. එතකොට ඒකේ ආදීනව සිහි කරන්න ඕන සාමාන්‍යයෙන්. ඒ සිල්පද මේ විද ගැනීම තුළ එයාට ලැබෙන දුක් විපාක සිහි කරන්න ඕන. ඒතර කල්යාණ මිත්‍ර ඇසුරේ එයාට මේ දුක් විපාක සිහි කියලා දෙනවා සංස කල්යාණ මිත්‍රයා. ඒවා ආදීනව කියලා දෙනවා. මේ දස කතාව තමයි ඊට පස්සේ දස කතාව තුළින් මේ දේ ලැබෙන සංස. අන්න එයාට ඒ සීලය රැක ගන්න අවස්ථාව ලැබෙනවා. එයා සීලයට ආස කරනවා. සීල් රැකලා මේ ලෝකේ දුකෙන් නිදහස් වෙච්ච අය ගැන මෙයා සිත පහදවා ගන්නවා. මේ සසරේ සාහනවාස මේ ලෝකේ යමෙක් දුකෙන් නිදහස් වුණා නම් මේ හැමෝම සීල් රැකපු අය ස්වාමීන් වහන්සේ. සීලය තුළින් මේ සසරෙන් එතර වුණේ. අන්න ඒ කෙනා ඒ නිවන පිණිස මෝරන්න අවශ්‍ය වන තුන්වෙනි අංගය වන සීලය සතුටින් රකින්න කෙනෙක් බවට පත් වෙනවා සාමාන්‍යයෙන්. කල්යාණ මිත්‍ර ඇසුරේ පින්වත්නි දස කතාව සිදු කරමින් ඉන්න කෙනෙකුට ආරක්ෂා කරන්න වෙන දෙයක් තමයි සීලය කියලා කියන්නේ. එහෙම නැත්නම් සීල ආරක්ෂා කරන්නේ නැති කෙනාට ඇත්තටම මේ ධර්ම සාකච්ඡා පවා දුක්ඛතාවක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ. හැබැයි කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් දුකෙන් නිදහස් වෙන්න කැමති, සිතක් මෝරව ගන්න කැමති අයට මේ සීලය ගැන කතාව, මේ උතුම් දස කතාව හරිම ප්‍රිය දෙයක්. එයාට සැප එළවා දෙන කතාවක්. බුදුරජාණන් වහන්සේ එක් තැනක දේශනා කළා මට මතක් වුණා පින්වත් ස්වාමීන් වහන්සේ අපි මේ සිදු කරන දස කතාව හිරු සඳු පරා යන තෙඩ බලයෙන් යුක්තයි. දස කතාව කියලා කියන්නේ එච්චර බලවත් දෙයක් කියලා කතාවත්තු කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ හිරු සඳුගේ තෙඩ පවා පළවා හරින්නට පුළුවන් කතාවක් තමයි කියනවා මේ අපි මේ සිදු කරන මේ සිතක් මෝරා යන උපකාර වෙන මේ දස කතාව. ඒ දස කතාව හිරු සඳුගේ තෙද පරයනවා නම් මේ අන්‍යාගමිකයන්ගේ මේ පුහු තර්ක බින්දන දාන එක ගැන කවර කතාවද කියලා අහනවා. ඉතින් එහෙම අන්‍යාගමිකයන්ගේ මේ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ කතා බින්දන දාන එක ගැන ආය කතා කරන්න දෙයක් නැහැ කියන්නේ. එවැනි කතාවක් සිදු කරමින් සංවරව වාසය කරන එක ලේසි දෙයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. එයාට ලොකු වීරියක් තියෙන්න ඕනේ. සිතක් මෝරා යන්න මේ අනිත් කරුණු එක දිගට කාලයක් පවත්වාගෙන යන්න ආරම්භපු වීරිය හරිම අවශ්‍යයි කියන වාග්යතුන් හසේ වදාලා. ඒ ගැන අපි කොහොමද දැනගන්නේ ස්වාමීන් වහන්සේ? උත්තර ස්වාමීන් වහන්සේ ඒ ආරම්භපු වීරිය මිලිඳු රාජපස්නේ මෙන්න මෙහෙම ලස්සනට සඳහන් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ වතුර 30ක් ඇති වෙනකොට නෙවෙයි කියනවා ලිඳ හරන්න ඕනේ. එහෙමයි ස්වාමීන්.
ඊට පස්සේ බඩගිනි හැදෙනකොට නෙමෙයි කියනවා කුඹුරට බහැලා කුඹුර හාලා මේ අහන්න ඕනේ. හාන්න ඕනේ. ගොවිතැන කරන්න පටන් ගන්න ඕනේ. ඒක කලින් කරලා තියෙන්න ඕනේ කියනවා. එතකොට තමයි කියන බඩගින්න වෙලාවේ අස්වැන්න තියෙන්නේ. ඊට පස්සේ වතුර දිබහ වෙනකොට වතුර තියෙන්නේ කලින් නිද හාරලා තිබුණා. ඉතින් ඒ වගේ මේ වීරිය කියන එක නිරන්තරයෙන් අපි අත් නොහැර පවත්වන්න ඕන එකක්. පවත්වන්න ඕනේ මොකටද? මේ කල්යාණ මිත්‍ර ඇසුර මග නොහැරීම පිණිස. ඊළඟට දස කතාව නිතර ඇසීම පිණිස. ඒක මග නොහැරීම පිණිස. ඊළඟට සීලය තමන්ගේ ජීවිතෙන් බැහැර නොවීම පිණිස. එතකොට මේ කරුණු දිගින් දිගට ලැබීම පිණිස තමයි අපිට උත්සාහය තියෙන්න ඕනේ, වීරිය තියෙන්න ඕනේ. දැන් හාරිත කියන තේරගතාවේ හාරිත කියන රහතන් වහන්සේගේ තේරගතාවල බොහොම ලස්සනට සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉස්සෙල්ලා කරන්න ඕනේ දේ නොකර ඒක පස්සේ කරන්න හිතාගෙන ඉන්නේ ඒ කෙනාට ශෝකේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ කෙනා හැම දෙයකින්ම පිරිහිලා යනවා. එහෙම සල්ලා. එතකොට මේ ඉස්සෙල්ලා කරන්න ඕනේ දේ පස්සේ කරන්න නම් හිතන්නේ. දැන් එතකොට මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන එක, දස කතාව අහන එක, ඊළඟට සිල්පද රකින්න එක මේ ඉස්සෙල්ලා කරන්න ඕනේ දේවල්. මොකද මේ වගේනේ ජීවිතේ මෝරන්නේ. එතකොට මේ දේවල් පස්සේ කරන්න කෙනෙක් හිතන්නේ. මොන කෙනෙක් හිතනවා නම් මම මේ රැකියාවෙන් විශ්‍රාම ගිහිල්ලා මට කාලේ හම්බුනහම මම ධර්මයේ කියවනවා. මම ඒ කාලේ පොයට ගිහිල්ලා සිලුත් ගන්නවා. එතකොට එයා හිතන්නේ මේ ඉස්සෙල්ලා කරන්න ඕනේ දේ පස්සේ කරන්න. එහෙම නැත්නම් කෙනෙක් හිතනවා මේ ළමයිගේ වැඩ කටයුත්තක මට වෙලාවක් නැහැ. මම මේ ළමයිගේ ඉගෙන ගන්න කටයුතු අවසන් වෙලා මේගොල්ලන්ගේ විවාහ කටයුතු එහෙම ඉවර කරලා දීලා මේ ළමයිගේ බරේ නිදහස් වුණා මම මේක කරනවා. එතකොට ඉස්සෙල්ලා කරන්න ඕනේ දේ පස්සේ කරන්න තමයි හිතන්නේ. එතකොට අර හාරිත රහතන් වහන්සේ වදාළේ ඒ කෙනාට පස්සේ ශෝකේ විතරයි ඉතුරු වෙන්නේ. ඒ කෙනා බලාපොරොත්තු වෙන නිදහස කාලේ ජීවිතේට ලඟ වෙන එකක් නෙවෙයි. එතකොට ස්වාමීන් වහන්සේ එහෙනම් හැබෑවටම කෙනෙක් කොහොමද වීරිය කරන්න ඕනේ? අදයි කරන්න ඕනේ. තමන්ගේ ජීවිතයේ අද රස්සාව කරන්න තියෙන බව හැබෑව. දරුවන්ගේ කටයුතු කරන්න තියෙන බව හැබෑව. රැයට කෑම ටික කන්න නම් ගෙදර ලිපපත්තු කරලා උයා ගන්න ඕනි බව හැබෑව. ඒ කරන අතරේ තමන් උත්සාහවත් වෙන්න ඕනේ. තමන්ගේ සීලය පිරිසුදු කරගන්න. ඒ වගේම පුංචි හෝ වෙලාවක් හදා ගන්න ඕනේ. දහම් පොතපතක් කියවන්න, ධර්ම ශ්‍රවණයට. ඊළඟට මේ ජීවිතේ මෝරන්න උවමනා කරන කරුණු තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා පවත්වා ගන්න තමන් උත්සාහයක් ගන්න ඕනේ. භාවනා කරන්න. භාවනාවක් කරගන්න, බුද්ධ වන්දනාවක් සිදු කරගන්න. ඊළඟට පොයි දවසට සිල් සමාදන්, උපෝසථය සමාදන් වෙන්න. ඉතින් මේ තමන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරන අතරේම කෙනෙක් මේ දේවලුත් අත් නොහැර තමන්ගේ ජීවිතේ තියාගත්තොත් එහෙම ස්වාමීන් වහන්සේ ඒ කෙනාට දරුවන්ගේ කටයුතු වලින් නිදහස් වෙන දවසක් ඒවි. ඊළඟට තමන් විශ්‍රාම ගිහිල්ලා ගියපු දවසකුත් ඒවි. එදාටත් ඒ කෙනාට කරන්න දෙයක් තියෙනවා. තමන් පුරුදු කරපු දෙයක් තියෙන නිසා. ඊළඟට එදාටත් ඒ කෙනාට සතුටුකුත් තියෙනවා. මගේ ජීවිත කාලේ පුරාවට මම මේ දේවල් අත් නොහැර කරලා තියෙනවා. ධර්මය අහන එක, සිල්පද රකින්න එක, ඊළඟට භාවනා කරන එක, සම්බුද්ධ වර්ධනාවල් කරන එක. එතකොට ඒ කෙනාට අමුතුවෙන් පටන් ගන්න නෙමෙයි තියෙන්නේ. කරගෙන ආපු දේ දිගට පවත්වා ගන්නයි තියෙන්නේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ කෙනෙක් අද කරන්න ඕනේ දේ අද කළොත් ඒ කෙනාට අනාගතේ ශෝක කරන්න වෙන්නේ නැහැ. මේ කියන වීරිය ඒ කෙනාගේ හිත ධර්ම අවබෝධය පිණිස මේරින් පිණිස උපකාර වෙනවා. එහෙම සමහරවිට. එතකොට පින්වත්නි ඔබට තේරෙනවා ඇති මේ කල්යාණ මිත්‍ර ඇසුරේ දසකතාව සිදු කරමින් සීලවන්තව ගත කරන එක ආරම්භ පවත්වාගෙන යනවා නම් එයාගේ සිත මෝරන්න පටන් ගන්නවා. වසු පෙටියෙක් බලා ගනිමින් පණකොළ කන වැසියක්සේ එදිනදා කටයුතු කරන ගමන්ම සමබර ලෙස ධර්මයේ හැසිරීම පිණිස දානය, සීලය, භාවනාව ආදී පුණ්‍ය කටයුතු, අකුසල් ප්‍රහාණය කිරීම, කුසල් වැඩිම ආදී කටයුතු සඳහා වීරිය කළොත් ඔබේ සිත අනිවාර්යයෙන්ම මෝරනවා ධර්ම අවබෝධය පිණිස. ඔබේ ජීවිතයේට සතර අපායෙන් නිදහස් වන අවස්ථාව එච්චර දුර නොවේවි. ස්වාමීන් වහන්සේ එතකොට කල්යාණ මිත්‍ර ඇසුරේ දස කතාව සිදු කරමින් සීලය ආරක්ෂා කරමින් වීරිය කරන ශ්‍රාවකයෙකුගේ හිත මෝරනවා. ඒ වගේම එයා නුවණින් විමසීම පුරුදු කරනවා. ප්‍රඥාවන්ත වෙනවා. ප්‍රඥාවන්ත වෙනවා සානස. ඒ තමයි සානස බුදුරජාණන් ශ්‍රී ඒ සූත්‍රය දේශනා කළ ඊළඟ කාරණාව මේ නුවණ පිණිස මෝරන්න ප්‍රඥාව අවශ්‍යයි. ප්‍රඥාව කියලා කියන්නේ සානස බුදුරජාණන් දේශනා කරනවා මේ ලෝකේ යමක සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් විදිහට එයාගේ විමසීම පුරුදු කරන සානස. එතකොට ප්‍රඥාව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට බොහෝ ධර්මයන් මේ
සූත්‍ර දේශනාවලින් දේශනා කරනවා. එතකොට ප්‍රඥාවෙන් තමයි ස්වාමීන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ. මේ දුක විනිවිද දකින්න තියෙන ප්‍රඥාව තුළ. එතකොට ඒ සඳහා අපගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ජීවිතය ගැන, එතකොට මේ ධර්මයන් ගැන ඒ තිබෙන සත්‍ය ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. එතකොට දැන් කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ කය ගැන මනාකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට කයානුසිහිය පවත්වනවා නම්, කායගත සතිය යෙදෙනවා නම් ඒ තුළ එයාගේ ප්‍රඥාව අවදි වෙනවා සාංශය. ප්‍රඥාව දියුණු වෙනවා. ඊට පස්සේ තමන්ගේ මේ සිත හැසිරෙන විදිය මේ චිත්තානුපස්සනාව යෙදෙනවා. ඊළාට මේ විඳීම් ගැන එයා සිහි කරනවා නම්, ඊට පස්සේ මේ ලෝකේ තියෙන ධර්මයන් ගැන එයා සිහි කරනවා නම් අන්න එයාගේ ප්‍රඥාව උපදිනු සාංශය. එතකොට මේ බුදුරජාණන් දේශනා කළ මේ ධර්මයේ තියෙන්නේම ප්‍රඥාවන්ත කෙනාටයි. දුෂ්ප්‍රාප්ත කෙනාට නෙමෙයි කියන සාංශය. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරේ කෙනෙක් එද්දී එයාට ප්‍රඥාව උපදව ගන්න අවස්ථාවක් ලැබෙනවා සාංශය. බුදුරජාණන් දේශනා කරන කල්යාණ මිත්‍ර ඇසුරටපත් වෙච්ච කෙනාට එයා ප්‍රඥාවට කැමති යුතුයි කියන. කියන අපේ ජීවිතේට උන දේවල් වෙන්න තියෙන දේවල් අපි සිහි කරන්න කියන අපි වයසට යනවා අපි ඒ ස්වභාව ඉක්මවා ගිහින්නේ නැහැ කියන දේ සිහි කිරීම එයා ප්‍රඥාවට උපදිනවා සාංශය. මොකද අපි වයසට යන ස්වභාවයෙන් යුක්තය කියන අවබෝධ කරගත්තේ නැති කම නිසා ඒ දුෂ්ප්‍රාප්තකම නිසා තමයි සසරේ අපි යන්නේ. යමෙක් මේ වයසට යන ස්වභාවය අවබෝධ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයාගේ මේ තරුණ මදේ කියන එක ටිකින් ටික නැති වෙන්න ගන්නවා. දැන් තරුණ මදෙන් තමයි සමහරක් වෙලාවට අනිත් කරුණු ඔක්කොම පිට නැති වෙන්නේ. බල ටික කහන්න දෙන්නේ. එහෙම. ඒක වැහිලා යනවා. එතකොට මේ විදියට සානස මේ ප්‍රඥාව උපදව ගන්න. එතකොට දැන් මේ අපි මේ ගිහි පින්නතුන් ගත්තම මේ ධර්මයේ කතා කිරීම තුළම මේ ප්‍රඥාව ලැබෙන ධර්මයේ තමයි ඔබට මේ අහන්න ලැබෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි කරන්න ඕන ඒ කල්යාණ මිත්‍රයා කියලා දෙන විදියට සූත්‍රයේ තියෙන විදියට අපි විමසන්න දක්ෂ වෙන්න ඕන. අපි නැත්තම් අහලා ඒක එතනින් අතර කරොත් විමසුවේ නැත්තම් අපේ ප්‍රඥාව උපදින්නේ නැහැ. දැන් මේ සාකච්ඡාවක් වුණත් නැත්නම් ධර්ම දේශනාවක් වුණත් ඇහුවට පස්සේ මම හිතන්නේ මේ පින්වත් පිරිස් නැත්නම් අපි වුණා ස්වාමීන් වහන්සේ මේ විනාඩි 10ක් විතර අරගෙන අද මම මේ පැය තුල ඇහුවේ මොනවද කියලා ඒ ටික විමසනවා නම් එයාට මේ උපකාර වෙන්නේ සිතක් මෝරන්න අවශ්‍ය මේ ප්‍රඥාව තමයි දිනු කරගෙන තියෙන්නේ. දිනු කරගන්න සාමය. ඒකට ඒ විදිහට විමසීම තුළ ප්‍රඥාව දිනු වෙද්දී ස්වාමීන් වහන්සේ යාට මේ ලෝකේ සත්‍ය ස්වභාවය පේන්න ගන්නවා. දැන් අපිට මේ සත්‍ය ස්වභාවය අවබෝධ නොවෙච්ච නිසා මේ සසරේ යන්නේ අපි දුක් විඳින්නේ. නමුත් මේ යමක තියෙන ඇත්ත తত্ত্বය ඒ තියෙන ආකාරයේ යථාර්ථය දැක්කොත් එයාට ස්වාමීන් වහන්සේ ඒ තුර දුක් විඳින ස්වභාවය ටික ටික නැති වෙලා යන්න ගන්නවා. ඒතර එයාට දුක අවබෝධ වෙනවා සාන්නස. එතකොට මේ දුකක් විදිහටම අවබෝධ කරගෙන ඒකට හේතුව හඳුනාගෙන ඊළඟට ඒ හේතුව නැති කරලා ඒ මාර්ගේ වැඩුවොත් සාන්නස ඒ ප්‍රඥාව පරිපූර්ණත්වයට පත් කරගත්තොත් එයා සියලු දුකින් නිදහස් වෙලා යනවා. එතකොට අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුර ලබද්දී මේ සියලු ගුණ ධර්මයේ දිනු කරගෙන සාන්නස නිවන පිණිස මෝරාගේ හිතක් ඇති කරගෙන නිවන දක්වා මේ ජීවිතය දිනු කරගන්න උපකාර කරන ඒ ධර්මයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේ ප්‍රඥාව තුළින් පින්වත් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ එයාට මග නොමග හොඳට තේරුම් ගන්න පුළුවන්. කුසල් අකුසල් හොඳට තේරුම් ගන්න පුළුවන්. මගේ සිත මෝරා යන්න උපකාර කෙනෙක්ද මං ඇසුරු කරන්නේ එහෙම නැත්නම් උපකාරයක් නැති කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මගේ සිත මෝරා යන්න අවශ්‍ය කතාවක්ද මම මේ කරන්නේ ඒකකටද ලෑස්තිනේ නැත්නම් මම ලාමක වෙන කතාවකට දෙන්නේ කියලා ඒකත් තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන්ම තමයි සංසේ කාරණා වෙන් කළ හඳුනා ගන්න තියෙන්නේ. එහෙම සංසේ. ඉතින් ඒ උතුම් මනුෂ්‍යයාට තියෙන උතුම් රත්නය කියලා තමයි භාගතුන් වහන්සේ වදාළේ ප්‍රඥාව. ඒ ප්‍රඥාව අපේ සිත මෝරා යන්න උපකාර වන අංගයක් කියලායි භාගතුන් වහන්සේ වදාළේ. ඒසේ අපි නුවණින් විමසීම දියුණු කරලා ප්‍රඥාවන්ත කෙනෙක් වුණොත් අපි හැමදිනම ඒ නිවන සඳහා හිමි කියන අය බවට පත් වෙනවා. හිමිකාරය බවට පත් වෙනවා. ඒ හින්දා අද අපි ඉගෙන ගත්ත පින්වත්නි සිතක් මෝරා යන්නට උපකාර වන කරුණු. එය අපේ ජීවිතවලට බොහෝ යහපත සලසලා දෙන දේවල් බව ඔබටම වැටහෙන්නේ නැති පින්වත් ස්වාමීන් වහන්සේලාගේ විග්‍රහයන් වලට සවන් දුන්නට පස්සේ. ඉතින් පින්වත්නි අද දවසේදී අපි ඒ භාග්‍යතුන් වහන්සේ විසින් සිතක් මෝරා යන්නට අවශ්‍ය කරුණු දේශනා කළා, ඒවා සාකච්ඡා කළා. ඉතින් ඒ සාකච්ඡාවෙන් රැස් කරගන්න තිබුණු සියලු පුණ්‍ය ධර්මයන් පින්වත් සුමන සමන් දෙවියන්, ආලවක දෙවියන්, සතරවරන් දෙව් රජ දරුවන්, සක්දෙවිඳුන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ සතුට සිතින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියෝ
අපට දිව්‍ය ආරක්ෂාව රැකවරණ සලසත්වා දෙවියන්ටත් ගෞතම බුදු සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු. මේ රැස් කළා උදාර පුණ්‍ය ධර්මයන් පින්වත් ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වෙත්වා. පිළිවෙත් පුරන මහා සංඝරත්නය මේ පින් අනුමෝදන් වෙත්වා. සදහම් පිළිසඳර සඳහා වැඩම කොට වදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികමේනියන් වහන්සේලාට වෛද්‍යපේක්ෂික දරුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පින්වත් ස්වාමීන් වහන්සේලාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් එංගලන්තයේ පදිංචිව සිටින පවනි කොඩතුවක්කු දියණිය නමින් ලක්ෂාන වික්‍රමාරච්චි බෑණනුවන් නමින් ඒ වගේම චිත්‍රා කොඩතුවක්කු ආච්චි නමින් රත්නසිරි කොඩතුවක්කු සීයා නමින් රචිත කොඩතුවක්කු ඒ පින්වත් මහත්මයා නමින් ලොහාස් පුතුණුවන් නමින් මියගිය සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වෙත්තා. ඔබ අප හැමදෙනා නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. නුදුරු භවයකදීම සසර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පළවන උපන්දිනය අද දවසේදී යෙදෙන පින්වත් ලොහාස් ග්‍රැම්බියල් වික්‍රමාරච්චි මුණුබුරාට ඒ පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. පින්වත් පුතාට නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා, චිරජීවනයේ සැලසේවා. බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදයේ රැකවරණය සැලසේවා. අප මේ රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය අනුභව බලයෙන් පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව රැකවරණය පින්වත් පුතාට සියලු කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. සුවසේ අධ්‍යාපන කටයුතු කරගන්න භාග්‍යතුන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දරුවෙක් වෙන්න පුතාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සීලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර විකාශනය කරන්නට දායකත්වයෙන් එක්කල ප්‍රංශයේ ලාබුජේ නගරයේ පදිංචි පින්වත් චිත්‍රා කොඩිතුවක්කු ආච්චිට, රත්නසිරි කොඩිතුවක්කු සීයාට, ඒ වගේම සීයා තාත්තාට, ඒ වගේම රචිත කොඩිතුවක්කු මාමාට මේ පින් අනුමෝදන් වෙත්වා. එංගලන්තයේ පදිංචිව සිටින මේ පුතාගේ ආදරණීය දෙමව්පියන් වන පවනි කොඩිතුවක්කු දියණියට සහ ලක්ෂාන් වික්‍රමාරච්චි බෑණනුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දෙපළටත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. පවුලේ හැම දිනාට නිදුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. සියලු කායික සැපේ, මානසික සැපේ උදා වේවා. සමගින් සතුටින් ජීවිතය ගත කරන්න, පින් රැස් කරගන්න, ගෞතම බුදු සාසනයේ ධර්මාවබෝධයෙන් සැනසෙන්න හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස් කර ගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් නිවසේ සිට මේ උතුම් ධර්මය ශ්‍රවණය කළ මේ ධර්ම සාකච්ඡාව සමග එක්හසු ඔබ හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. අපේ ආදරණීය දෙමව්පියන්ට, ගුරුවරුන්ට, නැහිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දානය සිදු කරන පින්වත් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනිය සේවය කරන දරුවන් හැම දිනාට මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට දුක් නිරෝගී සුව සම්පන්නිය සැලසේවා. දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.